හරි ඔයාලා බලන්න මේකේ අල්ටර්නේටිව් එක බලන්න. ඔය සමහර අයට ගොරවන ප්‍රශ්නයක් තියෙනවා රෙකෝඩින් එක දාන්නම්. එහෙම ප්‍රශ්නයක් තියෙන අයට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න පස්සේ බලන්න කියලා. හරි ඔගේ පළවෙනි ගානේ තියෙන බහුවර්ණයක්. ඔයාලා කියන බලයක ඍජුකෝණීය සංරචක දෙකෙන් එක් සංරචක විශාලත්වය 10යි. දැන් සංරචක දෙක ඍජුකෝණීය එකක් නිව්ටන් 10යි. අනාතර එය බලය සමග අංශක 60ක කෝණයක් සාදයි. අනෙක් සංරචක විශාලත්වය ආසන්න ලෙස වනුයේ කියලා නහන්නේ. ඒ කියන්නේ උතන වෙන්න ඕනේ මේ අනිත් බලය කියලා කියන්නේ සංප්‍රයුක්තත් එක්ක 60ක් හදන එක දීලා ඇත්ත. ඒක වැරදිලා තියෙනවා. සංප්‍රයුක්ත බලය සමග 60ක් සාදයි. අනෙක් ඉතින් බලයක ඍජුකෝණීය සංරචකයෙන් එක් සංරචක විශාලත්වය 10යි. ඍජුකෝණී නම් ඉතින් බලයත් එක්ක 60ක් හදන්න බෑ. ඒ සංප්‍රයුක්ත බලය සමග 60ක කෝණයක් සාදයි. අනෙක් සංරචක විශාලත්වය නහයි. එතන අතන දාගන්න බලය කියන තැන උඩින් සංප්‍රයුක්ත බලය සමග. ඒ සංප්‍රයුක්ත බලය සමග 60ක් හදනවා. මෙන්න මේ බලයේ විශාලත්වය තමයි ආලයෙන් අහලා තියෙන්නේ. එතන මෙතනින් ඔයාලා ලියන්න පුළුවන් මේකේ තිරස්ති ભેදනය කරොත් වෙන්නේ මොකද්ද? r cos 60 සමාන වෙන්නේ එතකොට 10ට. r වැඩි කිරීම cos 60 කියලා කියන්නේ භාගයයි මේක සමානයි 10යි න r හොයාගන්න පුළුවන් 20යි කියලා. සංප්‍රයුක්තය ලැබෙනවා 20ක් කියලා නේ. දැන් ඔයාලා මේ බලය යන්නේ එහෙනම් තිරස්ති ભેදනය කරන්නේ. ඒතර p සමාන වෙන්නේ r sin 60ට. r කියන්නේ 20යි sin 60යි කියලා කියන්නේ මූල 3 යට 2යි. ඒතර ඔයාලට එනවා 10යි මූල 3ක් කියලා නේ නිව්ටන්. ඕකේ ආසන්න උත්තරේ ඔයාලෙන් අහන්නේ. එතකොට 10යි මූල 3යි කියන්නේ 1.73යි. එහෙනම් සුළු කරාම එන්න ඕනේ p සමානයි 17.3යි නිව්ටන්. ඒතර උත්තරේ වෙන්න ඕනේ 4 වෙනි එක. දැන් ගානේ වැරද්දක් තියෙනවා හදාගන්න බලයක ත්‍රිකෝණී සංරචක දෙකෙන් එක් සංරචක විශාලත්වය 10ක් වන අතර එය සංප්‍රයුක්ත බලය සමග 60ක කෝණයක් සාදයි කියලා හදාගන්න. එය සංප්‍රයුක්ත බලය සමග 60ක කෝණයක් සාදයි. හරිනේ. ඊට පස්සේ බලන්න දෙවෙනි ප්‍රශ්න. දෙකේ කියනවා විශාලත්වය 6 නිව්ටන් සහ 8 නිව්ටන් වන බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය විය නොහැක්කේ අහන්නේ ඔයාලගෙන්. ඒතර බල දෙකක් තියෙනවා 6 නිව්ටන් කියලායි 8 නිව්ටන් කියලායි. ඒක ඔයාලා මතක තියාගන්න මේ මානත බල දෙකක් තියෙනකොට අපි හිතමු බල දෙක PQ කියලා. හරි සංප්‍රයුක්තය R කියලා හිතුවොත් එහෙම R කියන එක උපරිම වෙන්නේ ඔය බල දෙක එකම පැත්තට ක්‍රියා කරනකොට. ඒතර P ධන Q වෙනවා. R උපරිම ඉන්නේ බල දෙක එකතු. එහෙනම් මේකේ උපරිමගේ වෙන්නේ 6 ධන 8. කියන නිව්ටන් 14යි. R අවම වෙන්නේ ඔය බල දෙකේ අන්තරේ. වැඩි එකෙන් පොඩි එක අඩු කරන්න ඕකයි. ඒතර අපි 8 රින 6 මේක නම්. ඒතර 2යි නිව්ටන්. එහෙනම් සංප්‍රයුක්තය අනිවාර්යයෙන්ම මෙන්න මේ 14ට වඩා අඩු හෝ සමාන වෙන්න ඕනේ. 2ට වඩා විශාල හෝ සමාන වෙන්න. හරි r අඩු හෝ සමානයි 14යි r විශාලයි හෝ සමානයි 2යි. එතකොට විය නොහැක්කනේ වලින් අහන්නේ. එහෙනම් මේ දෙක අතර නැති එක තමයි උත්තරේ වෙන්නේ. දැන් 5 වෙන්න පුළුවන් 14 වෙන්න පුළුවන් 12 වෙන්න පුළුවන් 12 කියන්නේ මේ දෙක අතරාගයක් 10 වෙන්න පුළුවන් 2යි 14 අතරාගයක් දෙවෙනි උත්තරේ 4 වෙන්නත් පුළුවන් 2යි 14 අතරයි උත්තරේ තමයි 1 1යි නිව්ටන් කියන එක වෙන්න බෑ මොන දෙවෙනි එකට උත්තරේ වෙන්න ඕනේ 1 එකට උත්තරේ 4 දෙකට උත්තරේ 1
හරිනේ. ඊට පස්සේ 3 කියනවා ලක්ෂයකදී ක්‍රියා කරන සමාන විශාලත්වය ඇති බල විශාලත්වයේ ආනත බල දෙක සංප්‍රයුක්තයේ විශාලත්වයේ වර්ගය එම බල දෙකේ විශාලත්වයේ ගුණිතය මෙන් 3 ගුණයකට සමානයි. බල දෙක අතර කෝණය අහන්නේ. ලක්ෂයකදී ක්‍රියා කරන සමාන විශාලත්වය තියෙන බල දෙකක් තියෙනවා. අපි ගමු P බලක් P කියලා. සමාන විශාලත්වයේ බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වයේ වර්ගය. මේක සංප්‍රයුක්ත අපි R කියලා ගත්තොත්. සංප්‍රයුක්තයේ විශාලත්වයන්හි වර්ගය එම බල දෙකේ විශාලත්වයන්හි ගුණිතයෙන් 3 ගුණයකට සමානයි. එහෙනම් संप्रयुक्त R में R वर्ग समान වෙන්න ඕනේ. බල දෙකේ විශාලත්වයන්හි ගුණිතය කියන්නේ P වරක් P. විශාලත්වයන්හි ගුණිතයෙන් 3 ගුණයකට සමානයි. ගුණිතයේ 3 ගුණය කියන්නේ වැඩි කිරීම 3. එහෙනම් R වර්ගය සමාන වෙනවා 3ක් P වර්ගයට. කියලා සම්බන්ධයක් ගන්නවා. බල දෙක අතර කෝණය සමාලයෙන් අහන්නේ. ඒක උත්තරයක් වැදිලත් නැහැ. සමාන බල දෙක සංප්‍රයුක්තය ලියන්න පුළුවන් අපිට මෙතනින් ඔයාලා ගන්න පුළුවන් එහෙනම් මේකෙන් R වර්ගය සමානයි 3යි P නම් R සමාන වෙන්නේ මූල 3යි P. සමාන බල දෙක සංප්‍රයුක්තය කියන්නේ R සමානයි දෙගුණයක් එක බලයක් වැඩි කිරීම cos කෝණයෙන් භාගයක් බල දෙක අතර කෝණය. θ බෙදීම 2යි. තාරලගේ මූල 3යි P නේ මෙතන දාන මූල 3යි P. එහෙනම් මූල 3යි P සමානයි 2යි P වරක් cos θ බෙදීම 2. මේ P ට P කැපුණාම cos θ බෙදීම 2 සමාන වෙනවා මූල 3ට 2ට. cos කෝණයක් මූල 3ට 2ක් කියන්නේ අංශක 30ේදී. එහෙනම් θ බෙදීම 2 30යි. එහෙනම් θ සමාන වෙනවා අංශක 60කට. R वर्ग කියන්නේ දෙකක් P වර්ගය දාන දෙකක් P වර්ගයේ cos θ නේ. ඒක සමානයි 3ක් P වර්ගයට. ඒතකොට ඒ කියන්නේ P වර්ගය සමාන දෙකක් P වර්ගයේ cos θ. P වර්ගයේ P වර්ගය ගන්නවා cos θ භාගය θ 60. හරිද මේ සූත්‍ර ගන්න එක? ඒක එක. දෙන්නද? එනේ ඔය කියලා මොන තුන ගන්නවද? එතකොට 1ට 4 ආව 2ට 1 ආව 3ට θ 60යි 60 කියන්නේ 4. ඊට පස්සේ ආවල කියන 4 වෙනි ගාන බලන්න. හතර ගාන වෙන්නේ මෙහෙම දීලා තියෙනවා. දිග 20ක් වෙන ස්කන්ධයේ 100ක් වන ඒකාකාර AB දණ්ඩක් තියෙනවා. එතන හරි මැදින් බර ක්‍රියා කරනවා නම් 1000ක් නිව්ටන් කියලා. රූපයේ පරිදි පරතරය 12 මීටර වන PH වෙන ආධාරක දෙකක් මත සමමිතිකව තබායි. එතන සමමිතිකව තියලා තියනවා කියලා කියන්නේ දිග 20යි 20යි කියනකොට මේ ටික 12ක් වෙනවා කියන සමමිතික කියන්නේ මේ ටික 6යි මේ ටික 6ක් වෙනවා. මෙතන මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතන මේ ටික එතකොට 4ක් වෙනවා මේ ටික 4ක් වෙනවා. ඒකයි සමමිතිකයි. සමතුලිතතා නොබිද B ළමයාට. එහි සමතුලිතතා නොබිද B ළමයාට කෙළවරට පැමිණෙන්නේ කියනවා ළමයාගේ උපරිම ස්කන්ධය තමයි යහන්නේ. සමතුලිතතා නොබිද B කියලා. ඒක මෙතෙන්ම ළමයා එනවනම් අපි හිතමු ළමයාගේ ස්කන්ධ M කියලා. මෙතනින් ක්‍රියා කරන අතර ළමයාගේ බර mg. මෙතනින් ඇතිවන ප්‍රතික්‍රියාවක් අපි ගමු x කියලා. මෙතනින් ඇතිවන ප්‍රතික්‍රියාවක් y කියලා. ඒතරවල සමතුලිතතාවද ඉගෙනගෙන ඇති. ළමයා මේ කෙළවරට ඇපුවාම සමතුලිතතාව බින්දෙන්නේ නැතුව ළමයේගේ උපරිම ස්කන්ධය කියන්නේ අතර මේ දණ්ඩ මෙන්න මේ q ලක්ෂයට සම්මිතික වෙනවා.
එතකොට ළමයා B කෙළවරට එනකොට පැමිණි විට y කියන ප්‍රතික්‍රියා බිඳුවක් එනවා. එහෙනම් ඔයාලා q වටා ගූර්ණ ගන්න. q වටා ගූර්ණ ගත්තොත් මෙතනින් මෙයාගේ ඇති වෙන ගූර්ණයනේ mg වැඩි කිරීම 4. මෙතන මේකෙන් බරෙන් ඇති කරන ගූර්ණය වෙන්නේ 1000 වැඩි කිරීම 6. එතකොට ඔයාලට එනවා m සමානයි 1000 වැඩි කිරීම 6 බෙදීම g 10යි 10 වැඩි කිරීම 4 එක. එතන බිඳුවක් කැපෙනවා. 100ට 4 25යි 25 තරක් 6 150. එහෙනම් ළමයිගේ උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 150යි. ඒ 150 කියන්නේ 4ට උත්තරේ 4. 4ට උත්තරේ 4. ඊට පස්සේ පහ බලන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන ඒකලක්ෂ බල දෙකක සංප්‍රයුක්තයේ විශාලත්වය නිව්ටන් 10යි. බල දෙක එකිනෙකට අභිලම්බ ලෙස ක්‍රියා කරන සංප්‍රයුක්ත විශාලත්වය වන්නේ. මේක හරිනේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට බල දෙකක් ක්‍රියා කරනවා. අපි ගමු PQ කියලා. එතකොට ඔයාලට අපි හිතමු මේකේ P විශාලයි Q කියලා. එතකොට එහෙනම් P ඍණ Q 10ක් වෙනවා නේ. P ඍණ Q 10ක් වෙනවා. අභිලම්බ ලෙස ක්‍රියා කරනකොට සංප්‍රයුක්ත තමයි ආන්නේ. ඒ කියන්නේ මේ දෙක ලම්බකව තිබ්බොත් එහෙම PQ කියලා සංප්‍රයුක්තය අහනවා. එතන මෙතනින් ඔයාලා ලියන්න පුළුවන් වෙන සංප්‍රයුක්තය කියන්නේ R වර්ගයේ සමානයි P වර්ගයේ ධන Q වර්ගයනේ. ඒතර උත්තර දිහා බලලා තමයි ගන්න වෙන්නේ එතකොට. එතන ප්‍රතිවිරුද්ධ දිශාවල ක්‍රියා කරන බල ටික බලන්න උත්තර වලින් ගන්න පුළුවන් එතන 40යි 30යි තියෙනවානේ පළවෙනි උත්තරේ. එතන 40න් 30ක් අඩු කරොත් 10 එනවා. එක වෙන්න පුළුවන්. දෙක වෙන්න බෑනේ. දෙකේ තියෙන්නේ 50යි 30යි. එතන 50න් 30ක් 20යි. මේක වෙන්න බෑ. මොකද අන්තරය 10ක් වෙන්න පායි. තුන්වෙනි එකේ තියෙන්නේ 50යි 40යි. ඒකත් වෙන්න පුළුවන් 10යි. ඒකත් වෙන්න. හතරේ තියෙන්නේ 30යි 20යි. 30න් 20කුත් 10යි. ඒකත් වෙන්න පුළුවන්. අන්තිම උත්තරෙත් එන්න පුළුවන්. එකයි අයින් කරන්න. 35 රින 25 ඒ 10යි. එතකොට P වර්ග ධන Q වර්ග R වර්ගයට සමාන වෙන්න ඕනේ. එතකොට R දන්නේ නැහැ විචල්්‍ය 3ක් තියෙනවා. විචල්්‍ය 3යි සමීකරණ 2යි තියෙනවා. P ඍණ Q 10යි P වර්ග ධන Q වර්ග සමානයි R වර්ග. අපි මෙහෙම කරමුකෝ. ඉතරක් ඊට බලන්න. එක වර්ග කරොත් එහෙම. P ඍණ Q වල වර්ගය සමානයි 10 වර්ගයෙන්. මෙතන එනවා P වර්ගය ධන Q වර්ගය ධන නෙමෙයි ඍණ 2යි PQ සමානයි 100යි කියලා. එතන මේ P වර්ග ධන Q වර්ගයට දාන්න පුළුවන් R වර්ගය කියලා.
r වර්ගෙට 2යි pq සමානයි එතකොට 100යි. මේව සමීකරණයකුත් වෙනවා. දැන් පුළුවන් විසඳන්න. දැන් උත්තරයක් ගන්න. පුළුවන්. ඒක දත්තයක් අඩුයි පුතේ උත්තරයක් ගන්න විදියක් නැහැ. උත්තරයක් ගත්ත කෙනෙක් ඉන්නවා නම් දාන්නකෝ බලන්න. දත්තයක් අඩුයි නේද? මේ ගානේ වැරද්දක් තියෙන අපි තියමු මේකනේ චුට්ටක් පහ මම බලලා. ඊළඟ ගානේ බලන්නකෝ. right හයිනි ගාන බලමු. මේක මම බලලා කියන්න පුතේ ගානේ මොහොතේ අඩුවක් ඇති මම ලියපු කොලේ නෑ අක්කා ටයිප් කරපු කෙනා ගාන ගන්න බැරි වුණා. තව දත්තයක් එක එන්න ඕන. මේ බල දෙක ලම්බක ඥාන සම්ප්‍රයුක්තයක් දෙන්න ඕන. නේ එහෙම දුන්නා නම් හැදුවේ. r වල. නේ p වර්ග දන q වර්ග කියන්නේ. ඉතින් බලලා කියන්නේ ඒක. හරි හයවෙනි ගාන බලන්න. හයවෙනි ගානේ වල කියනවා AB කියලා දණ්ඩක් තියෙනවා. ගොඩක් අය මේ ගොරවන ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් බලන්න ඔයාලම ගොරවනවා නම් මට මැසේජ් එකක් දාන්න මේ දඹුල්ල පැත්තට ගොරවනවා නාවුලට ගොරවනවා අමාර ඇවිල්ලා නැහැ බකමූණ අබරණ ගොරවනවා නම් කියන්නේ මාත් මේ ගොරවදි තමයි කරන්නේ ඉතින් මොනවද කරන්නේ විසති කරන්නත් බැරනවා ඔයාලා දහම් පාසල විභාග ලිව්වා ධම්මලෙම ඉන්නව නේද ඉන්නනේ ධම්ම PQ ගෙරුවඩේ ලොකු අවුලක් නැහැ ඉතින් ෆෝන් ඉයර්ෆෝන් ගන්න නැත්තම් අපි නම් ගහගෙන ඉන්නවා ඉතින් මොනව ගන්නද නේ ටෝන් ගාලා වදී එකක් රයිට් බලමු දිග 20යි ස්කන්ධයේ 100ක් වෙන ඒකාකාර AB දණ්ඩක් රූපයේ පරිදි 12යි සෙන්ටිමීටර් වන PRQ යන ආධාරක දෙකක් මත සමමිතික ලෙස තබායි. එතකොට CI කියලා කියන්නේ මෙතනින් 1000යි. 6ක් තුරින් සමමිතිකව තියෙනවා 12ක් තුරින් සමමිතිකව තියෙනවා කියන්නේ මේ ටික 6යි මේ ටික 6යි. දණ්ඩේ දිග 20ක් නිසා මේ ටික 4යි මේ ටික 4යි. අර විස්තරෙන් ස්කන්ධයේ 20ක් වෙන වස්තුවක් එක් ආධාරකයක් ඉහළින් තැබුවා. ඒ කියන්නේ එක මෙතනින් තියෙනවා ස්කන්ධයේ 20ක් වෙච්ච වස්තුවක් කියන මෙතන විතර පරික්‍රියා කරන පල්ලයට 200ක්. තිබ්බහම අනෙක් ආධාරකයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව වන්නේ අහනවා. එතන අනෙක් ආධාරකයෙන් දෙන ප්‍රතික්‍රියාව ආගන්න ඉතින් ගැටලුවක් නෑ ඔයාලා කරන්න තියෙන්නේ මේ ලක්ෂණ ගුණ ගන්න.
හරි Q8 ගූර්ණ ගන්න අපේ මේක අහන්නේ Q8 ගූර්ණ ගත්තොත් ඔයාලට එන්නේ මේ දෙකම එන්නේ නැහැ එතකොට නේද P වැඩි කිරීම 12 සමාන වෙන්න ඕනේ 1000 වැඩි කිරීම 6ට එතකොට එනවා P සමානයි 6යි 12යි කැපනම 2යි 500යි නිව්ටන් P 500යි නිව්ටන් ඒ කියන්නේ 4 වෙනි උත්තරේ අපි පහට ප්‍රශ්නයක් ආවනේ 6ට 4 6ට 4 බලන්න 7 වෙනි ප්‍රශ්නේ හරි P 500යි හත්වෙනි කවාල කියනවා මෙහෙම හරි ගොරවන කට්ටිය නිදා ගන්න අනිත් කට්ටිය ඔබ වීඩියෝ එක දාන්න හෙට අනිද්දා තියන්න. එතකොට බලන්න. අපිටත් ගොරවනවා තමයි. A B C මේක වාලේ කියන ඒකක දෙක විස්කන්ධය 1 සෙන්ටිමීටරයට ග්‍රෑම් මේ දඬු සැහැල්ලු ඒවා නෙවෙයි මේ දඬු වලට තියෙනවා ග්‍රෑම් එක සෙන්ටිමීටරයට ග්‍රෑම් එකක බරක් එතකොට ආධාරක තන්ත්‍ර දුර ප්‍රමාණය දක්වා ඇත B ස්කන්ධයේ ග්‍රෑම් 2යි මෙයා ග්‍රෑම් 2යි සැකස්ම රූපස්රාණය දැක්කන ආකාරයට සමතුලිතව පැවැත්වීම සඳහා සීවල ස්කන්ධය අහන්නේ. ඒතකොට ඉස්සෙල්ලා අපි මේ දඬු වල බර හොයාගමුකෝ. දැන් සෙන්ටිමීටරයක බර ග්‍රෑම් 1යි නම් සෙන්ටිමීටර 8ක බර ග්‍රෑම් 8ක් වෙන්න ඕනේ. 8 ක්‍රියා කරන්න ඕනේ මේකේ හරි මැදි. 10යි 2යි 8යි මෙතනින් තමයි ග්‍රෑම් 8ක් ක්‍රියා කරන්නේ. මේ දුර 4ක් වෙනවා. මේතර මේ ටික දෙකක් ඉඳ මේ ටික 2යි මේ ටික 2යි. ගානේ 4යි 2යි 6යි 2 8යි. මේ දාන්න 8යි 4යි 12යි. එහෙනම් ග්‍රෑම් 12ක බරක් මේ දාන්නට තියෙන ඒක හරි මැදින් ක්‍රියා කරනවා. 12යි ග්‍රෑම්. මේ ටික 6යි. මේ ටික 6ක් වුණා මේ ටික 2ක් වෙනවා. මේ ටික 6යි 8යි 12යි. දැන් ඔයාලගෙන් අහන්නේ සීවල ස්කන්ධේ ඉස්සලා මේ ලක්ෂයට ගූර්ණ ගන්න ඕනේ මෙතන. මෙතනින් ගූර්ණ ගත්තා මේක සමතුලිතයි කියලා තියෙන්නේ නම් අපි ග්‍රෑම් වලින් හදමු. හොඳේ 2 වැඩි කිරීම 8. මම මේ ලක්ෂයට මේ පැත්තට තියෙන ගූර්ණයයි මේ පැත්තට තියෙන ගූර්ණයයි සමාන කරනවා. බහුවර්ණයක් අපි එහෙම ලියමු. 4 වරක් A. කැපිටල් එහෙම දාන්න 4 වරක් A. සමාන වෙන්නේ 12ක් වැඩි කිරීම 2 ග්‍රෑම් මන් දාන්නේ නැහැ 12 වැඩි කිරීම 2 මේකෙන් ගුණ ධන 2 වැඩි කිරීම 8 මෙතන දුර 8යි 8 දෙකටම 4ෙන් බෙදෙනවා 1යි 3යි 2යි එතන A සමානයි 6 ධන 4 ග්‍රෑම් 10 ග්‍රෑම් 10 ද්‍රේවලගේ 10යි මේක 2යි 12යි 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 24යි කියන්නේ මෙතනින් ක්‍රියා කරනවා ග්‍රෑම් 24ක් 12යි 2යි 14යි 14යි 10යි 24 මෙතනින් ග්‍රෑම් 24ක් තියෙනවා දැන් ඔයාලා මේ දෙපැත්තට ගූර්ණ ගන්න මෙතනින් හරි මේ පැත්තට තියෙන ගූර්ණය 24 වැඩි කිරීම 2 මේ පැත්තට මෙතනින් තියෙනවා 8 වැඩි කිරීම 2 මෙතනින් තියෙනවා C වැඩි කිරීම 6 C වැඩි කිරීම 6 එතන 24ත් 2 48යි 8 වරක් 2 16 මේ දෙක නා ඍණ 16යි 6යි C 8න් 6ක් 2යි 4න් 1ක් 3යි
නම් 32ට 6යි C. ඒ කියන්නේ 16 බෙදීම 3යි උත්තරේ. ග්‍රෑම් C වලගේ. 16ට 3යි කියන්නේ උත්තරේ 4. 7ටත් 4. 4 වඩා ගොඩක් තියෙනවා. 4 ගෙවුවා නම් chance. 4 නෙමෙයි. හරි 16 බෙදීම තෝරන්නේ. නැත්නම් මොකද? සුළු කරන්න. අපේ කොල්ල. 8. right 8 වෙනි බලන්න. ඒක විභාග ගණනක් තියෙනවා. ඒක දඬුවල ස්කන්ධ දීලා නැහැ. හොඳේ. ඒ හින්දා මේකෙදී හදන්න ඕන. දඬුවල ස්කන්ධ දීලා තියෙනවා. ඊළඟ ගණන බලන්න මෙන්න මෙහෙම දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ සමාන කොටස් 4කට බෙදලා තියෙනවා. P Q R S T. මෙතන තියෙනවා ශූන්‍යයක් B. මෙතනක් තියෙනවා ශූන්‍යයක් A. ඕකවල කියනවා A හා B ආධාරක දෙකක් මත තිරස්ස ඇති ඒකාකාර දන්න රූපය පෙන්වා ඇත. P Q Q R R S සහ S T යන කොටස් දිග එක හා සමානය. B එම ස්ථානයේම තබා ගනිමින් A ආධාරකය P සිට Q දක්වා. B එම ස්ථානයේම තියාගෙන A ආධාරකයේ P සිට Q දක්වා චලනය කරනු ලැබේ. එවිට වෙන දේවල් තමයි අහලා තියෙන්නේ. හරිද? දැන් මෙතන මෙයාගේ බර ක්‍රියා කරන්නේ හරි මැදින්නේ මෙහෙම. ගුරුත්ව කේන්ද්‍රය මෙතන තියෙනවා. එතන ගුරුත්ව කේන්ද්‍රයට ළඟ වෙනකොට තමයි මොකද වෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රයට මේ ආධාරක දෙක මෙතන තිබ්බනම් ප්‍රතික්‍රියා දෙක සමානයි. ආධාරක දෙකම මෙතන තිබ්බනම් ඒත් සමානයි. දැන් වෙලා තියෙන්නේ B ඔහොම තියෙද්දි හරිද? B ඔහොම තියෙද්දි මේ ආධාරකය මෙහෙට කියනවා. එතන මොකද වෙන්නේ කියලා අහන්න. දැන් ඔහොම තියෙද්දි මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියා දෙකේ වැඩි බරක් දෙන්නේ කාටද? මේ B ට. B වල තියෙන ප්‍රතික්‍රියාව වැඩි. A මගින් ඇති කරන ප්‍රතික්‍රියාව අඩු වන අතර විතර පුතේ ඔය වරද්දලා යාලා තියෙන A B C D හතරක් තියෙන්න බෑ මම හිතන විදිහට නේද? ඒ ගාන අනලා තියෙනවා. A මගින් ඇති කරන ප්‍රතික්‍රියාව වැඩි වෙන අතර ඇති කරන අඩු වන අතර B ප්‍රතික්‍රියාව වැඩි වේ. එහෙම වෙන්නේ නැහැ. D නම් හරි. B ස්ථානයේම රඳා තබා ගනිමින් A ආධාරකයේ මෙතෙන් ගෙනාට පස්සේ අවසානයේදී A හා B පින් ඇති කරන ප්‍රතික්‍රියාව සමාන වෙනවා. අයි දෙක තියෙන සමාන දුරින්. D ප්‍රකාශය හරි. D කියලා එකක් ඔකේ නැහැ. ඒක C වෙන්න ඕනේ නේ. ඒක C කියලා දාගත්තා නම් හරි. අතන පළවෙනි එකේ තියෙන පුතේ A මගින් ඇති කරන ප්‍රතික්‍රියාව අඩු වෙන අතර අර B වරහණක් තියෙන එක වැරදි කැපිටල් B ප්‍රතික්‍රියාව වැඩි වෙයි කියලා දාගන්න. මෙන්න ඕන. කැපිටල් B ප්‍රතික්‍රියාව වැඩි වෙයි කියලා කියනවා. ඒක වැරදිනේ. මේක මෙහෙට එනකොට මෙයාට තව බර අඩු වෙන්න දැනෙන්න ඊට පස්සේ. සමාන වෙනාට පස්සේ C වල කියන්නේ A මගින් ඇති කරන ප්‍රතික්‍රියාව වැඩි වෙන අතර B මගින් ඇති කරන ප්‍රතික්‍රියාව අඩු වෙනවා. ඒක හරි. ඒතර උත්තරය වෙනෝනේ B හා C. හරිද? B හා C 8 වෙනි. එතන ගාන හදාගන්න 8ට උත්තරේ 5. 8ට උත්තරේ 5. ඊට පස්සේ බලන්න 9 වෙනි එක. 9 කියනවා බර වස්තුවක් P කියන දෘඩාධාරකින් එල්ලා ඇත්තේ රූපය දැක්කෙන පරිදි සැහැල්ලු අයතන තන්තුව කෙළවරකට කසා වස්තුව මත ස්ථිර S බලයක් යෙදීමෙන්. මෙහෙමනේ තියෙන්නේ.
මේ පැත්තට S බලයක් යොදනවා. මේ පැත්තට T තියෙනවා. දොරට තරස්නේ මේකට එන්න පුළුවන්. හරිද? විභාගයෙන් තමයි නවත්තලා තිබ්බේ W. මේ හදන්න පුළුවන් ගණන්. එතකොට තන්ත්‍රය ආතතියේ T වේ පහසුදාන සමීකරණ සලකන්න. අපි දැන් මේක දැන් ලියාගමු. දැන් මේක θ නම් මේකත් θ වෙනවනේ. ඒතර ඔයාලා බලන්න ඕකේ සිරස්ති ભેදනය කරොත් උත්තර බලන්න එපා. නිකන් අපි ලියගමු සිරස්ති ભેදනය කරොත් T cos θ සමානයි W. හරිද? T cos θ සමානයි W. එහෙම එකක් ඕකේ නෑ පේන්නවත් නේ. සිරස්ති ભેදනය කරොත් T sin θ සමානයි F ට. T sin θ සමානයි F ට. එහෙම එකක් තියෙනවනේ. ඒ ප්‍රකාශය හරි. මේ ප්‍රකාශනය හරි. W සමානයි T sin θ නෙවෙයි W සමානයි T cos θ. B වැරදි. B වැරදි. F සමානයි W tan θ කතාවක් තියෙනවානේ. අපි මේ දෙක බෙදලා බලමුකෝ. මේ බලන්න මේක මේකෙන් බෙදුවොත් T sin θ බෙදීම T cos θ. T sin θ කියන්නේ F, T cos θ කියන්නේ W. T ට T කැපෙනවා. sin බෙදීම cos කියන්නේ tan θ. එන F සමාන වෙනවා W tan θ. ඒකත් හරි. එන C ප්‍රකාශයත් හරි. D බලන්නකෝ. D හරිද? A හා C හරි. D වැරදිනේ. D හරි. එතකොට දැන් මේ දෙක ලම්බකයිනේ. දැන් බල තුනක් යටතේ සමතුලිත වුණාම ඕනෑම බල දෙක සංප්‍රයුක්තයේ තුන්වෙනි බලයට සමාන වෙනවා. හරිද? මේ දෙන්නගේ සංප්‍රයුක්තය මෙහෙමනේ තියෙන්නේ. මේ දෙන්නගේ සංප්‍රයුක්තය කියන්නේ F වර්ගයේ දල W වර්ගයේ වර්ගමූල. ඒක මේ තුන්වෙනි බලයට සමාන වෙනවා. නැත්නම් සමතුලිතව තියෙන්නේ නැහැ නේද? ඒ නිසා D ප්‍රකාශයත් හරි. එහෙනම් උත්තරේ වෙනවනේ A, C හා D. අංකේ 9ටත් 4. වාසනාගේ 4 1 2 3 4 5 6ක් තියෙනවා දැන්. 10 හදන්න බෑ රූප සරණත් නැහැ. මින්නි වැරදි වන්නේ කියන්නේ ගහපුවක් කතාව අල්ලගන්නේ. භාගයට ගහලා එවනවා මට බලන්න දෙයක්වත් නැහැ. 10ක් ආපොතේ. හරි මං ඒ ගණන දෙන්නම් පස්සේ. අපි 11 බලමු. 10 නිවැරදිව නැහැ නේද? කොලා බලමු. මේක හදාගන්න. 11 දුනුතර ආදීක පහළ කෙළවරින්. එන දුනුතර ආදියක් තියෙනවා. මේකේ පහළ කෙළවරින් 10යි නිව්ටන් බලයක් යොදන අතරේදී ඉහළ කෙළවරට සමාන විශාලත්වයක් ඇති බලයක් එම අවස්ථාවේදී විරුද්ධ අතට යොදනවා. ඒ කියන්නේ මේ පැත්තෙනුත් 10ක් යොදනවා කියලා කියන්නේ. ද්‍රවාලයෙන් අහන තරාදියේ පාඨාංග. මම වල හැම වෙලේම කියනවා දුනු තරාදියක් තියෙනවා. දුනු තරාදිය හැම වෙලේම පෙන්නන්නේ කොක්කේ පාඨාංග. දැන් කොක්කට සම්බන්ධ නිව්ටන් 10 විතරනේ. එහෙනම් මේ දුනු තරාදි පාඨාංගයත් නිව්ටන් 10ම වෙන්න ඕනේ. උත්තරේ 3. 10 අවුල් 11ට 3. 11ට 3. right ඊට පස්සේ බලන්න 12 වෙනි ගාන රූපය දැක්කෙන පරිදි ස්කන්ධය 4 කිලෝග්‍රෑම් වන වස්තුවක් ශ්‍රේණිගත ලෙස සවිකර ඇති ස්කන්ධ ග්‍රෑම් 500ක් වන A හා B දුනුතරා දෙකකින් එල්ලලා තියෙනවා. මේක 4 ග්‍රෑම් 4 කිලෝග්‍රෑම්. මේ එක එක දුනුතරා ස්කන්ධේ ග්‍රෑම් 500ක් වෙනවා.
ග්‍රෑම් 500ක් එනවා. එතකොට A හා B තලාව දෙකේ පාඨාංක ගන්න. ඒතර හැම වෙලේම දැන් මෙයා පෙන්නන්නේ මෙයාට කොක්කට සම්බන්ධ එකනේ. මේක B මේක A. එහෙනම් B වල පාඨාංකේ ගැටලුවක් නැහැ 4 කිලෝග්‍රෑම් තමයි. B වල පාඨාංකේ 4 කිලෝග්‍රෑම් තමයි. ඊට පස්සේ A වල පාඨාංකේ ගත්තාම A වලට මේ 4යි මේ 500යි දෙකම දැනෙනවා. 4.5ක් තමයි මෙයාගේ කොක්කේ දැනෙන්නේ. මේ මරයක් දැනෙන්නේ නැහැ. එහෙනම් A වල පාඨාංකේ 4.5 කිලෝග්‍රෑම්. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 4.5යි 4යි කියන්නේ ආපහු 4 නේ. දැන් බලන්න කීයක් හරිද කියලා. ප්‍රශ්න තියෙන්නේ 10යි. දෙකක් වැරදිනේ. 10න් හරි ගන්න දාන්න මට. ඉන්න අය ටික. අද 11 දෙනා ඉන්නේ ගොඩක් අය නැහැ. කාලේ ආවද කරවනවද? උදිත් 9යි තිවංක 7යි කවිෂා 6යි බබසරා 7යි ධම්ම්‍ය 5යි නිමේෂා 8යි නිමේෂා 8යි අය කවුද කලණි 6යි ගණේෂ් 5යි රුපිනි 7යි සඳුෂිනි 8යි ජයෝද්‍ය 7යි චරයි නේද හරි අර වැරදි ටික බලමු පස්සේ අපි right අපි ඊළඟ ගාන බලමු අර ඊළඟ ගානේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඔයාලා ගම්මිතා සංස්කෘතියෙන් හදන්න තියෙන ගම්මිතා සංස්කෘතිය කරපු නැති අය ගොඩක් ඉන්නවා සමුල්ලේ නේද බකොමනයට කරලා ඇති නාවුලයි නෑ නේද අපි ඉස්සලා දෙවෙනි ගාන හදලා ඉමුකෝ ඒ ටියුට් එකේ වැරද්දලා නේ හොඳටම දෙවෙනි ගානත් වැරද්දලා හතරවෙනි ඊළඟ ගානේ රූපසදානකුත් නැහැ ප්‍රශ්න ගොඩයි තියෙනවා ගොඩක් මේක අපි හදාගෙන ඊළඟට මම වැඩි කරලා දාන්න ප්‍රශ්න ටිකක් ඔය ඇත්තට ඉන්ටර්නෙට් එකත් ස්ලෝ ඇති ඔයාලගේ මම දෙවෙනි ගානේ විතරක් හදන්නම් ඔයාලගේ ඊළඟ ටියුට් එක උතේ එවන්නම් මම කවද්ද ලබන සතියේ මම තැපල් කරන්න හම්බෙන්නේ නැති අයට තුන්වෙනි මාසෙක ලබන සෙනසුරාදාට කලින් එවන්නම් සෙනසුරාදාට කලින් එවන්නම් පුළුවන් ටික ඔයාලා කරලා තියන්න කරගන්න. ඒකේ ප්‍රශ්න ගොඩක් ඇති මේ බල සමතුලිතතාවයයි චලිතයයි ඔය සම්බන්ධ ටික. දෙකේ එක බලන්න දෙවෙනි ගාන ගන්නකෝ ඒ රචනා ප්‍රශ්න වල අර බලුලගේ ගාන තියලා බලු ගාන පස්සේ බලමු. බලු ගාන මම තව ටියුට් එකකට දාන්න ගම්මිතා කරතේ ගොඩක් ඉන්නවා. හදපුවා පොඩ්ඩක් මම පන්ති වල ආවට පස්සේ උත්තරේ පෙන්නලා අහගන්න. ගොඩක් අය ඔක්කොම එනවනේ මම පන්තියට බබරන උදිත් අහගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් අයටත් පුළුවන්. බකුමුණයටත් අහගන්න පුළුවන්. ඒ ගාන හදලා තියන්න මම පන්තිය බලන්නම්. මොකද දඹුල්ලයට හදලා නැහැ පුතේ. තාම මේ දිරවස්සේ පොඩ්ඩක් පරක්කු වෙන එක දැන් හදලා අපරාධය වල තේරුම්කුත් නැහැ දැන්. එහෙනම් ඔයාලා මේ පන්තියේදී මම ගාන ලබන සතියේ පන්තියට අරගෙන එන්න. උදිත් අරන් එන්න. මේ කවුද? කමුණියත් අරගෙන කලණි ජයෝද්‍ය සඳුසිනිලා ඒ ටික අරන් උත්තරේ කියලා දෙන්න. දෙකේ කියන්නේ මොකක්ද 100යි මීටර් 100 දිවිමය තරංග සහභාගී වෙන 70 කිලෝග්‍රෑම් කෙටි දුර දාවකෙක් B කියන කුට්ටියක් මතර 0.2ක කාලයක තල්ලුවක් දීලා පහක වේගයක් සතින් නිකුත් වෙනවා. ඊට පස්සේ තප්පර 5ක් කාලයක ඒකාකාර ත්වරණය සිදු කර සිය වේගයේ 12ටපත් වූ පසු එම වේගයේම අවසාන ඉර එන්න ඕනේ. අවසාන ඉර දක්වා කියන්නේ ෆිනිෂ් ලයින් කියලා තියෙන ඉර දක්වා දිවයයි. එකේ යනවා ධාවකයා 12යි උපරිම වේගය ළඟාන අවස්ථාවේ කොපමණ දුරක් දිව ගොස් ඇද්ද කියලා. දැන් ඕකේ. මේ ධාවකයාගේ ආරම්භක ප්‍රවේගය 5යි. 5ක ආරම්භක ප්‍රවේගය තමයි පිට වෙන්නේ.
හරිද? ඊට පස්සේ තප්පර 5ක් කාලයක් තමයි ඒකාකාරව ත්වරණය වෙන්නේ. t සමානයි 5යි තප්පර. ඒකල මෙයා ලබා ගන්නවා ප්‍රවේගයක් 12ක්. 12ක ප්‍රවේගයක් ලබා ගන්න. එතකොට අහන්නේ ඔයාලගෙන් 12 ප්‍රවේගය ලබා ගන්නකොට ගියපු දුරනේ අහන්නේ. ඒත් u දන්නවා v දන්නවා t දන්නවානේ. සලිත් සමීකරණයක් ගන්න විතරයි තියෙන පරණ විභාග ප්‍රශ්නයක්. s සමානයි u ධන v බෙදීම 2ක් දාන්න. මේ සමීකරණ සමහරවල් අමතක වෙනවා දාන්න. තොරණේ හොයලා දාන්න ඕනේ නැහැ තොරණේ ගන්න. u 5යි v 12යි t 5යි. අතර s සමාන වෙනවා 12යි 5යි 17යි 17 වරක් 5 බෙදීම 2. 14ක් 85යි නේ 85 බෙදීම 2යි කියන්නේ 42.5 මීටර. එහෙනම් මීටර 42.5ක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දෙකේ කියනවා ත්වරණය සිදු කරන කාලය වන තප්පර 5 තුල දාවකයා විසින් කරන ද යාන්ත්‍රික කාර්ය අහනවානේ. මේකත් වින් අමාරු නෑ. ඔතන මතක තියාගන්න සමහරවිට තව ශක්තිය කරලා නෑ. යාන්ත්‍රික කාර්ය කියන්නේ මෙයා ප්‍රවේගයේ 5 ඉඳලා 12 දක්වා වැඩි කර ගන්නවානේ. යාන්ත්‍රික කාර්ය කියලා කියන්නේ චාලක ශක්ති වැඩිවීම. චාලක ශක්ති වැඩිවීම. ඔයාලා චූටි 11 පන්ති ඉගෙන ගන්නවනේ m ස්කන්ධයක් v ප්‍රවේගයෙන් යනකොට මෙයාට ලැබෙන චාලක ශක්තිය භාගයක් mv වර්ගය කියන මේක දන්නවනේ ඔයාලා. ඒක දාන්න තියෙනවා. චාලක ශක්ති වැඩිවීම කියන්නේ අවසානයේදී යාට එනවා භාගයයි ස්කන්ධය 70යි 12ක ප්‍රවේගයක්. එහෙනම් භාගයක් m 12 වර්ගය අඩු කිරීම ඊළඟට එනවා භාගයක් 70 වැඩි කිරීම 5 වර්ගය. 5 වර්ගය. 70 දෙකෙන් බෙදුවාම 35යි. මෙතනත් 70 දෙකෙන් බෙදුවාම 35 තමයි එළියට ගන්න. එතන ඉතුරු වෙන අපිට 12 වර්ගය ඍණ 5 වර්ගය. එතන වර්ග දෙක අතරේ සාධකනේ තියෙන්නේ 12 ධන 5 එහෙම සුළු කරලා ලේසි 12 ධන 5 12 ඍණ 5. කැමති නම් එහෙම නැත්නම් අර විසුණු ගන්න 35 වැඩි කිරීම 17 වැඩි කිරීම 5. එතකොට 35 වැඩි කිරීම 14ක් 85. 35 වැඩි කරන්න 85යි. එතන වසරක් 25යි 175යි. 8 වරක් 40යි 28යි නේ. හරි 2975 ජූල් කියලා එනවා. වැරදි 12න් 5ක් අතයි sorry. එහෙනම් 35 වැඩි කිරීම 17 වැඩි කිරීම 7. වැඩි කළා ගන්න. 4ක් අත 49යි 4ක් 1 49යි 4ක් 1 7යි අතර 110. මේක 35න් වැඩි කරා. 4 9 45යි 4 11 55යි අතරයි 59යි බිඳුවක් 3 වරක් 9 27යි 2යි 33යි 2යි 35යි 5යි 16යි 1යි 4යි 4165ක් ජූල් කියලා. අනේ යාන්ත්‍රික කාර්ය 4165යි ජූල්. Hardas 165 ජූල්. ඊට පස්සේ ඔයාලා ගැටලුවේ අන්තිමට කියනවා මෙම තරඟයේදී වෙනත් දාවකයේ ඉහත ආකාරයට 0.2ක සමාන කාලාන්තරය තුලදී 5.4ක ආරම්භක වේගයක් ලබා ගැනීම මගින් වඩා හොඳ ආරම්භයක් ලබා ගත්තද ඔහුට උපරිම වේගයෙන් 12ට පත් වීම සඳහා තප්පර 5.4ක කාලයක් ගත කිරීමට සිදු විය. මුල් දාවකයාට මෙම දාවකයා පසු කිරීමට ගතවන කාලය ඉගියක් දීලා දැන් පසු කිරීම සිදුවන්නේ මුල් දාවකයාගේ ත්වරණ කාලය තුලදී කියලා. දැන් මේ ක්‍රීඩකයා පටන් ගන්න ආරම්භක ප්‍රවේගය 5යිනේ.
එතකොට මෙයා 12ක ප්‍රවේගයක් ලබා ගන්න තත්පර 5ක කාලයක් ගන්නවා. ඔයාලට කියන්නේ තව ක්‍රීඩකයෙක් ඉන්නවලු එයා ආරම්භක ප්‍රවේගය අරයට වඩා වැඩි. මේ එයාගේ ආරම්භක ප්‍රවේගය දීලා තියෙන අපිට 5.4යි. එයා 5.4ක ආරම්භක ප්‍රවේගයක් ලබාගෙන 12ටපත් වෙන්න. ඒ කියන්නේ එයාගේ ප්‍රවේගය 12ක් වෙන්න තත්පර 5.4ක කාලයක් ගන්නවා. දැන් මේ පළවෙනි ක්‍රීඩකයා නෙමෙයි. මේ දෙවෙනි ක්‍රීඩකයා. දැන් පළවෙනි ක්‍රීඩකයා තරගය ආරම්භ කරන්නේ අරයට වඩා අඩු ප්‍රවේගයකින්. හැබැයි එයා 12 ප්‍රවේගය ලබා ගන්න ගත කරන්නේ තත්පර 5යි. දෙවෙනි ක්‍රීඩකයා ආරම්භක ප්‍රවේගය වැඩි වුණාට පස්සේ වේගය අඩු වෙලා එයා 12ක ප්‍රවේගය ගන්න 5.4ක කාලයක් ගන්නවා. නේද? එතකොට අපෙන් අහන්න එන අනිවාර්යෙන් මෙයා පළවෙනි ක්‍රීඩකයා ආරම්භයේදී පහ වුණාට අරයා පහු කරලා යනවනේ. ඒතර දෙන්නම එකම තැනින් පටන් ගන්නවා. ඔන්න පළවෙනි ක්‍රීඩකයා. හොඳේ. එයා u සමානයි 5යි. මෙන්න දෙවෙනි ක්‍රීඩකයා. මෙයා u සමානයි 5.4යි. දෙන්නම 12 ප්‍රවේගය ලබා ගන්නවා. හැබැයි පළවෙනි ක්‍රීඩකයාට මේ දුර යන්න ගත වෙන්නේ තත්පර 5යි. දෙවෙනියට මේ දුර යන්න ගත වෙන්නේ තත්පර 5.4යි. දැන් මේ පළවෙනි ක්‍රීඩකයාගේ තොරණයක් තමයි අපි ගමු 1යි කියලා. දෙවෙනියාගේ තොරණේ 2යි. හැබැයි මෙයා හැමින් පටන් ගත්තට මෙයා වේගෙන් ගියාට කිසියම් දුරකදී මොකද වෙන්නේ? දෙන්න අර ක්‍රීඩකයා අරයා පහු කරලා යනවා. පහු කරනකොට ස්ථාපන සමානයි. එකතනින් පටන් ගත්ත මීටර් 100 දුවන. හරි දෙනවා ඉස්සලා හොයාගන්නනේ පළවෙනි ක්‍රීඩකයාගේ ත්වරණය. පළවෙනි ක්‍රීඩකයාගේ ත්වරණය හොයාගෙන එයාට දාම v සමාන u ධනෙටි. v 12යි u 5යි ත්වරණේ 1යි කාලය තත්පර 5යි. මෙතන දාන්න ඕනේ. දන්න ත්වරණය 12න් 5ක් 7යි 5යි a1යි a1 සමානයි 7ට 5යි. ඒක 7ට 5යි. දැන් දෙවෙනි ක්‍රීඩකයට දානවා. දෙවෙනියාගේ තොරණේ හොයාගන්න. අය දානවා v සමානයි u ධනෙට. එතකොට එයාගේ අවසාන ප්‍රවේගය 12යි. ආරම්භක ප්‍රවේගය 5.4යි. ත්වරණේ a2යි කාලය ඒත් 5.4යි. 5.4යි. මේක මෙහෙට ගෙනාවත් වෙනවා 10න් අඩු කරාම 10න් 4ක් 6යි 0.6යි 11න් 5ක් 6.6 සමානයි 5.4ක් a2. එහෙනම් a2 සමාන වෙන්නේ 6.6 බෙදීම 5.4. එතන මේක සුළු කරලා තියෙනවා 11 වරක් කැපෙන්නේ නැහැ නේ. කියන්නේ කැපෙන්නේ. දෙකින් ටිකෙන් විතරයි නේ. ඔව් 33ට පස්සේ ආයෙ නේ 33 තියෙන්නේ. ඔව්. තුනෙන් කැපෙනවා. 3 වරක් 22යි 3 වරක් 27යි නේ. හරි සුළු කරා මෙතන 12න් මටත් ඒක තමයි. 5.4 හරිනේ. 10න් 4ක් 11න් 5ක් 6න් 6.6යි 5.4. එතන 22 යට 27ක් එන්නේ. 3ෙන් බෙදුවම 3 වරක් 2යි 3 වරක් 2යි 3 වරක් 2යි 28 නේ උසයින්. නේ 3 වරක් 18යි 28න් 9න් බෙදෙන්න 9 ගුණාකාරයක් කරනවා. නෑ මේක 3ෙන් බෙදෙනවා කීයද 18යි ඒ දෙකේනවා 11ට 9ක් හරි 11ට 9 ඔන්න තොරණ දෙක ගන්න. දැන් අපෙන් අහන්නේ මේ පළවෙනි ක්‍රීඩකයාට දෙවෙනි ක්‍රීඩකයා පසු කිරීමට ගත වන කාලය. එහෙනම් අපි හිතමු පහු කරන්නේ මෙතෙන්දි කියලා. මෙතන දෙන්නම් පටන් ගන්න t = බිඳුවේදී. මෙතෙන් එන ගත වන කාලය t = t දෙන්නට.
හරිද මේ ටික වාගත්තට පස්සේ ඔයාලා පළවෙනි කීඩයකට දාන්න s සමානයි ut ධන භාගයක් at වර්ගය. එතන මෙයා යන දුර x ආරම්භක වේගය පළවෙනියගේ 5යි කාලය අපි දන්නේ ධන භාගයක් එයාගේ ත්වරණය 7/5යි කාලය t වර්ගය. ඔන්න එකක්. දෙවෙනි කීඩ දැම්මොත් ඒ වෙන්නේ toy සමීකරණය. මේ යන දුරත් x හැබැයි ආරම්භක ප්‍රවේගය 5.4යි t ධන භාගයක් ත්වරණය 11/9යි t වර්ගය. දැන් 1යි 2යි සමාන කරන්න. 1යි 2යි සමාන කරලා t හොයාගන්න පුළුවන්. 1යි 2යි සමාන කරන්න. කළා t සුළු කරන්න. අනිත් ගියා තරම්. ගණේෂ් ඉන්නවනේ අපේ. ජයෝත්‍ය කරන. අනේ නන්දි ගන්න. කවිෂ. සුළු කරුවා මේ ටික මතනවා. මම සුළු කරන්න විතර ඇති. එදවාන 5යි t ධන භාගය වැඩි කිරීම 7/5ක් t වර්ගය සමානයි 5.4යි t ධන භාගය වැඩි කිරීම 11/9ක් t වර්ගයෙන් දිගටම t එකක් කැපිලා යනවා. හරිද? මේ පදේ මම මෙහෙට ගේනවා. මේ පැත්ත ඉතුරු වෙනවා 5.4 මේ පහ මෙහාට ගෙනාව ඍණ 5ක් වෙනවා. හරි. මේ පදේ මෙහෙට ගෙනාම වෙනවා 11/18ක් නේ. මෙතන එක් පාරක් 11යි. හරි. මේක තියෙනවා 7/10යි. t තියෙන්නේ ඍණ මේක මෙහෙට ගෙනාම 11/18. අමනේ. එතකොට 7යි t යට 10 ඍණ 11යි t යට 18 සමානයි 0.4. 5.4 5ක් අඩු කරනවා. 10 පොදු ගුණාකාරය වෙන්නේ කීයද? 90. මේ දිගටම 90න් වැඩි කරමු. හැම පදයක්ම 90න් වැඩි කරලා හරිනේ. 90 වැඩි කිරීම 7යි t යට 10. 90 වැඩි කිරීම 11යි t යට 18. 90 වැඩි කිරීම 0.4. 90ට 10 9යි 9 වරක් 7 63යි. 90ට 18 5යි 5 වරක් 11 55යි. බිඳුව කැපෙලා ගියාම දශම ස්ථාන 9 වරක් 4 36යි. 63න් 55ක් අඩු කරමු 13න් 5ක් 8යි. 8යි ඉතින් එන්නේ.
8යි t සමානයි 36යි. එහෙනම් t කියලා කියන්නේ 36 බෙදීම 8යි. ඒ කියන්නේ 4 වරක් 9යි 4 වරක් 2යි. එහෙනම් හරියට වෙන තප්පර 4.5කදී දෙවෙනි ක්‍රීඩකයා පළවෙනි ක්‍රීඩකයා පව් කරනවා. උත්තරය ආදාලා. හරිනේ 4.5යි ඊළඟ ගානේ ප්‍රස්තාරේ නෑනේ. ඒකෙත් වැරද්දක් තියෙනකොට ඒකත් නෑ. ඒක එයාට පහළ නෑ. මේ දෙවි B කොටස ඊළඟ නේ. ඒකට ඕනේ. නේද? උඩේ කියනනම් අර එහා පැත්තේ ගන්න. ඔව්. අනේ එහා පැත්තේ ST ප්‍රස්තාරයක අනුක්‍රමයෙන් ලැබෙන භෞතික රාශිය තමයි මොකද්ද? ප්‍රවේගය. ST කියන්නේ විස්ථාපන කාල ප්‍රස්තාරයක්. විස්ථාපන කාල ප්‍රස්තාර අනුක්‍රමයෙන් ලැබෙන ප්‍රවේගය. දෙකේ යනවා VT ප්‍රස්තාරයක අනුක්‍රමයෙන් ලැබෙන භෞතික රාශිය තමයි ත්වරණය. තුන් අපේටි ගහලා තියෙන තුන්වෙනි එකේ යනවා ප්‍රවේග කාල ප්‍රස්තාරයක් T අක්ෂයත් අතර වට වෙන වරකමෙන් ලැබෙන භෞතික රාශිය විස්ථාපනය. දෙවෙනි එකේ ප්‍රස්තාරය නෑ D කොටසේ. එක ප්‍රස්තාරය මගින් කියලා තියෙනවානේ. ප්‍රස්තාර තුනක් තියෙනවා. ඒක මම බලලා ලබන සතිය දෙන්නම් ඈ. ඒක පන්තියට අරන් එන්නකොට ටියුට් එක. මේ ටික අඳලා දෙන්නම්. අපි ඊළඟ ප්‍රශ්නෙත් කළා දාන්න. එතකොට ඉවරයි ටියුට් එක. අද රැස්තයි ප්‍රශ්නෙත් තියෙනවා නේ. සතාමාරයි. ගණන් ටිකක් ඉවරයි. අර ගාන හදන්න බෑ අපිට. ඒ ගාන පන්තියේදී අහගන්න. මේ දැන් හදලා වැඩක් නෑ වලට. ගම්මිතාව ගාන. ඒක කරලා නෑ. අද ගොඩක් ඇවිල්ලා නේ 8 දිනේ සිකෝද නේ අද පොඩ්ඩක් ඉන්න. අර කට්ටිය වහිනවට බයි ඔෆ් කරලා ෆෝන් ටික. අපි මේක චුට්ටක් කරලා අනිත් එක මම පන්ති දේවාලේ අහගන්න උත්තර ටික දෙන්නම් වාට. මේක කරපු ටික රෙකෝඩින් එක මම දාන්නම් තව. අනිත් අයට බලන්න කියන්නේ. වියෝගත ප්‍රශ්න බලනකොට අභ්‍යන්තර විස්කම්බේ D1 සහ D3 වල නේද? D2 තියෙන. D1 D2 D1 සහ D3 ඒකාකාර ත්‍රින්ද්‍රාකාර කෝර දෙකකින් සමන්විත ලෝයෙන් තන රූපයේ දැක්කන ආකාරයේ ඝන වස්තුවක පරිමාව ඔබ දිග මිනුම් ලබා ගැනීමෙන් ශිෂ්‍යයෙකු විසින් ගණනය කොට ඇත. පරිමාව සෑම මිනුමක්ම සෙන්ටිමීටරකට වඩා වැඩි සහ 6ට අඩු බැවින් නිසා වර්නියර් කැලිපරයක් භාවිතා කොට ඇත. අන්දක ලම්බුලි ඉස්කෝලේ මෙයාගේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ සිලින්ඩර් එක කුහර ගන්නන්නේ මම. ඒ පහත එක් මිනුම් ලබා ගැනීමට වර්නියර් කැලිපරයේ කුමන කොටස් භාවිතා කොට ඇතදයි සඳහන් කරන්න. D1 කියන එක කියන්නේ බාහිර මිනුමක් නේ. එහෙනම් පිට අණු භාවිතා කරනවා. D1 මයින් මේ සීන්ද්‍රේ බාහිර විස්කම්බේ පිට අණු වලින් මයින්. දැන් ඇතුළු අණුද මයින්. පිට අණු. D2 මයින් නේ ඇතුළු අණු වලින්. අභ්‍යන්තර විස්කම්බේ ඊට පස්සේ H එක මනින්න ඕන වෙන්නේ අපිට ඒත් පිට අණුනේ. H2 මනින්න ඕන වෙන්නේ දෙක කුරේ. H2 මනින්න වෙන්නේ ගැඹුරමයින කූරේ. ඒ අර සිලින්ඩරයක් කොහොම ගිහිල්ලා ඊට පස්සේ ආය පොඩි වෙලානේ තියෙන්නේ. ඒක තේරුම් ගන්න ලොකු සිලින්ඩරයක් මෙහෙම තියෙනවා. උඩ තියෙන සිදුරක්. ඔය ඔහොම ගිහිල්ලා අර මේක ආපහු කුඩා වෙලා තියෙන මෙහෙම සිදුරක් නේ තියෙන්නේ. එතකොට මෙහෙම. එතකොට මේ උතනේ ඔය H2 කියන්නේ. එතකොට මේක මනින්න බෑනේ අණු දාලා. එතකොට මේකට දාන්නේ කූර. කූර මෙහෙම දැම්මා මෙතන වදිනවනේ කූර මෙහෙම.
මෙතන යට්ටක් නෙදී මෙතන මේ ටිකේ සිදුරු තියෙන සිදුරුට ඇතුලෙන් තියනවා ඉඩක් වටේට අල්ල ඒ හින්දා කූරෙන් මයින්න පුළුවන් ස්ට්‍රෙච් එක මයින්න ඕනේ ගැඹුර මයින්න කූර ගැඹුර මයින්න කූර ඔයාලා ඉදිරියට උදේ ලබන සතියේ ඒකව ගාන පන්තියට ගේන්න උදිත් අරන් එන්න මම අනිත් එක කියලා දෙන්නම්. ජයයද්දලා ඒ ටිකත් අරන් එන්න මේ ගොඩක් ඇවිල්ලා නැහැ පුතේ අද දම්බුල්ලේ ධම්මෙලා. සුපින්ලත් ඔය ගාන අරන් එන්න මම උත්තර ටික ඔයාලට දෙන්නම්. අර ගොඩක් අය ඇවිල්ලා නැහැ ඊට පස්සේ ගාන කතා කරලා තේරුම් ගන්න වහිනවනේ ගොරවනවා හිමාශයිල්ලා